තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි ස්වාමීන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රය ගැන ටිකක් කතා කරමු. එතනදී මම මුලින් මතක් කළා ඇත්තටම සතිපට්ඨානයේ අයිති චතුරාර්ය සත්‍ය මාර්ග සත්‍යයට. එතකොට දුක දැකලා දුක ඇති වෙන හැටි දැකලා මේ උපාදානයේ මේ ස්කන්ධය මත පතිත වීම නිසා දුක ඇති වෙනවා කියලා දැකලා දුකට හේතුව මේ තණ්හා උපාදානය කියලා දැකලා තණ්හා උපාදානයේ නොවුනොත් මේ ස්කන්ධය මත තණ්හා උපාදානය පතිත නොවුනොත් දුක කියන එක නිර්මාණය වෙන්නේ නැහැ කියලා පෙන්නලා ඇත්තටම අපේ මනසේ නැත්තම් සිතේ ඇති වෙන උපාදාන කියන ගතිය උපාදානය ස්කන්ධ මත පතිත වෙන්න නොදී පතිත වෙන්න කලින් රූපයක තියෙන ඇත්ත පෙන්වන එක තමයි මේ සතිපට්ඨානෙන් කරන්නේ කායගත සතියෙන්. වේදනාව ආරම්භය අපේ මනසේ තියෙන ගතිය පතිත වෙන්න කලින් පතිත වෙන්න පෙර වේදනාවේ තියෙන ඇත්ත පෙන්වන එක තමයි මේ වේදනානුපස්සනාවෙන් පෙන්වන්නේ. උපාදානය කියන ගතිය මේ විඥානය මත පතිත වෙන්න කලින් නැත්නම් උපාදානය කියන එක මේ නාම රූප දෙකට පතිත වෙන්න කලින් මේ විඥානය කියන ගතිය පෙන්නලා නාම රූප දෙකට විඥානය පතිත නොවෙන්න ඉඩ සලස්වන එක තමයි මේ චිත්තානුපස්සනාවෙන් කරන්නේ. ධම්මානුපස්සනාවෙනුත් කරන්නේ අපේ මනසේ තියෙන තණ්හා උපාදානය ස්කන්ධ ටිකට බහලන්න කලින් ස්කන්ධයන්ගේ තියෙන ඇත්ත ඇති හැටිය දකින්න දහම් පරයයන් සහ කෙලෙස් හඳුනා ගැනීමයි ධම්මානුපස්සනාවෙන් කරන්නේ. එතකොට මම ඒකට පොඩි උපමාවක් ඉස්සෙල්ලා කියන්නම්. අර උපමාවම ඒ gadol වල සිමෙන්තියෙන් කළ බිත්තියේ රූපය කෙනෙක් කියලා දකිනකොට කෙනා කියන අදහස ඒ රූපය මත පතිත වුණොත් මට gadol වල සිමෙන්ති පේන්නේ නැහැ, චිත්‍ර පේන්නේ නැහැ, කෙනෙක්ගේ පින්තූරයක් නේ පේන්නේ. එතකොට ඒ රූපේ කෙනෙක්ගේ පින්තූරයක් කියන එක නිර්මාණය වෙන්න නොදෙන්න මම උපායක් හැටියට ඒ රූපේ දකිනකොටම කෙනා කියලා මට හිතෙද්දි මම පෙන්නනවා මෙතන තියෙන්නේ gadol වැලි සිමෙන්ති යෙන් කරපු බිත්තියක්නේ, ඒ බිත්තිය අසුරු කරගෙන පවතින චිත්‍රයක්නේ කියලා මම පවතින ස්වභාවයේ ඇත්ත ඇති හැටි බලනවා. මොකද මගේ සිතේ තියෙන දෘෂ්ටිය, සිතේ තියෙන ගතිය අර රූපෙට බැහැලෙන්නේ නැති වෙන්න. ඒ වගේ කන බොන ආහාරයෙන් හැදුණු කුණප කොටස් ටිකක් තියෙන තැනක කෙනෙක් කියන අදහස මට එනවනම් මගේ සිතේ තියෙන කෙනා කියන අදහස මේ රූපේට බැහැගන්න කලින් බැහැගන්න පෙර මම මේ රූපේ තියෙන ඇත්ත මට පෙන්නනවා. මෙතන තියෙන්නේ කෙස් ලොම් නියදත් ධම්මස්නහර කන බොන ආහාරයෙන් හැදුනේ කියලා මේ රූපේ ඇත්ත පෙන්නනවා. මේ රූපේ කෙනෙක් කියන මගේ මනසේ තියෙන ගතිය මේ රූපේ අසුරු කරන්න කලින්. එහෙම කාලයක් වඩන්න ධර්මතා දෙකක් වෙනවා. එකක් තමයි රූපේ පැත්තේ තියෙන පවතින ඇත්ත ටික මතුවී උඩට එනවා. ඒ රූපේ ආරම්භය කෙනෙක් පුද්ගලෙක් කියලා හිතේ තියෙන මේ උපාදානය එන්නෙන් ගෙවෙනවා. හිත පැත්තේ තියෙන වැරද්ද ගෙවෙනවා, රූපේ පැත්තේ තියෙන ඇත්ත එන්නෙන් මතුවෙනවා. ඔන්න ඔය අවබෝධය එන්න තමයි එන විදිහට තමයි මේ කායගත සතිය වඩන්න ඕනේ. එතකොට ඒ සඳහායි මේ සතිපට්ඨානයේ තියෙන්නේ රූපේ පිරිසිඳ දකින්න. රූපේ ආරම්භය තියෙන වැරද්ද අයින් වෙන විදියට. ඒ වැරද්ද අයින් වෙන්න
ක්‍රම දෙකක් ඕන වෙනවා. එකක් තමයි අපේ මනසේ කෙලෙස් වේගය වැඩි, ආශ්‍රව බලවත් වැඩි. ඇස් ඉදිරි පිටට මේ රූපයක් හම්බ වෙනකොටම කෙනෙක් කියන අදහස දැකලත් ඉවරයි. දැන් අපිට කෙස්ලොම් නේදත් හම්මස් ටික තියෙන මේ හැඩේ දකිනකොට කෙනෙක් කියන අදහස එනවා. නමුත් ඇත්තටම යථාර්ථය එහෙම නැති තැනක. මොකද මේ හැඩරුව පත්තර කඩදාසියක තිබ්බත් කෙනෙක් කියන අදහස අපිට එනවා. වීඩියෝ පටයක තිබුණත් කෙනෙක් කියන අදහස එනවා. බිත්තියක තිබුණත් කෙනෙක් කියන අදහස එනවා. මේ කනබුන ආහාරයෙන් හැදුණු රූපේ තියෙද්දිත් කෙනෙක් කියන අදහස එනවා. එතකොට අපිට තේරෙනවා කනබුන ආහාරයෙන් හැදිච්ච මේ රූපේ දකිනකොට කෙනෙක් කියන අදහස එනවනම් ඒ විදිහටම පත්තර කඩදාසියක දකිනකොටත් එනවනම් රූපේ පැත්තෙන් කෙනෙක් පුද්ගලයෙක් නැති ධර්මතාවයක් තියෙන තැනක අපේ මනසේ අවදි වීමේ වැරදි ධර්මතාවයකුයි මේ තියෙන්නේ කියන එක පේනවා. එතකොට රූපේ ඇත්ත දකින්න මනසේ තියෙන වැරද්ද ගෙවෙන්න ඕනේ. ඒ සඳහායි සතිපට්ඨානෙ තියෙන්නේ. අපේ මනසේ තියෙන කෙලෙස් වල බලවත්කම ආශ්‍රව බලවත්කම නිසා අද දවසේදී අපිට බලන්නවත් ඉඩ නැහැ. පෙනෙනකොටම අර වැරදි ධර්මතාවය සිහි වෙලා ඒකෙන් බලලත් ඉවරයි අපි. ඒ නිසා පෙනෙනවත් එක්කම වැරද්දක් සිහි වෙලා වැරද්දෙන් බලන ගතිය, ඒ ගතියේ වේගය අඩු කරනවා සමතයකින්. ඊට පස්සේ පවතින ඇත්ත පෙන්නලා වැරද්ද ඒ මත රූපේ මත පතිත වෙන එකම නතර කරනවා විදර්ශනාවෙන්. ඉතින් මේ සතිපට්ඨානේ හැම කමඨහනකම සමත විදර්ශනා යුගනද්දව තියෙන්නේ. සමත විදර්ශනා යුගනද්දව තියෙන්නේ. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. ඒකේ මම මුලින්ම ගන්නම් ස්වාමීන් වහන්සේ ආනාපාන පබ්බය අරගෙන ආශ්‍රයක් ඡය වෙන විදිහට, උපාදානයෙන් සිට මිදෙන විදිහට, රූපේ ඇත්ත ඇති හැටි දකින ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන හැටි මම විස්තර කරන්නම්. මොකද සතිපට්ඨානේ වඩලා ඉවර වෙනකොට දුක පිරිසිඳ දැකලා තියෙනවා. දුක්ඛ ස්කන්ධය පිරිසිඳ දැකලා තියෙන්න ඕනේ. ඒ ආරම්භය මනසේ ඇති වෙන සමුදය දුරු වෙලා තියෙන්න ඕනේ. නිරෝධය සමුදය දුරු වීමෙන් නිරෝධය සාක්ෂාත් වෙලා තියෙන්න ඕනේ. මේ සතිපට්ඨානේ වඩන ක්‍රමයේදී දුක පිරිසිඳ දැකලා සමුදය දුරු වෙලා නිරෝධය තණ්හා නිරෝධය සාක්ෂාත් වෙලා තියෙන්න ඕනේ. සාක්ෂාත් වෙන විදිහටයි මේක කෙරෙන්න ඕනේ. එතකොට ඒකෙන් මුලින්ම ටික තමයි ආනාපාන පබ්බය. ඒ කමඨහන හැම කමඨහනක් තුළම සමත විදර්ශනා යුගනද්දව තියෙන්නේ සෝමනංශ. ඒක මම මතක් කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. කමඨහනක් වඩන පරිසරයේ සම්පූර්ණ කිවෝතනින් ওই ටික තාම ආනාපාන සතියට අයිති නැහැ. යම් භාවනාවක් කරනවා නම් භාවනාවක් කරන කෙනාගේ ඉරියව්ව ගැන පෙන්වන්නේ. పూర్ව සලස්ම ගැන පෙන්වන්නේ. අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා කියලා පෙන්වන්නේ. එතකොට ශුඤ්ඤාගාරගතෝවා කියලා පෙන්වන්නේ කාය විවේකයේ සඳහා. විවේක තුනක් තියෙනවා. කාය විවේකේ, චිත්ත විවේකේ, උපදි විවේකේ කියලා. එයින් මුලින් කායික විවේකයේ සපයා ගන්නට ඕනේ. ඒකින් මතක් කළේ අර්ථ වශයෙන් කාය විවේකීය අවශ්‍යයි කියන කම මිසක අනිවාර්යෙන් ආරණ්‍යයකට ගියොත්, කැලේකට ගියොත්, හිස්ගේකට විතරක් ගියොත් විතරයි පුළුවන් කියන කමක් කිව්ව නෙමෙයි මේකේ. මේ ටික නිර්වචනය කරනවා හැකිතාක් පිරිස් එක්ක ගැටිලා ඉන්න පරිසරයේ අඩුකම කාය විවේකී සපයාගත යුතු බව සංකේතවත් කරනවා. එතකොට ඒ කාය විවේකයේ ලබාගත් අරණ්‍යයකට හෝ ස්ගේකට හෝ ගහක් මුලකට ගිහිල්ලා
නිසීදති පල්ලංකං ආභුජිත්වා. එතකොට උජුං කායම් පනිදාය. ඉඳගෙන පාරයන්ක බැඳගෙන කොන්ද ඍජුව පිහිටුවා ගන්න කියනවා. ඇත්තට වර්තමාන විද්‍යානුකූලව වුණත් හොයාගෙන තියෙනවා මේ කොන්දේ කුඳුවට පෙළිය ළඟින් තමයි සුසුම්නාව තියෙන්නේ. ඒක මොලේ කුඩා මොලේ මස්තිෂ්කය කියන තැනට සම්බන්ධයි. ඉතින් මේ සුසුම්නාව ඍජුව තියෙනකොට සිහිය අවදි වීමේ ප්‍රවණතාවය බොහෝ සෙයින් තියෙනවා කියනක වර්තමාන විද්‍යානුකූලව හොයාගෙන තියෙනවා. ඊගවදී තමයි තීන මිද්දේ දුරු වෙන්න. තීන මිද්දේට ලෙහෙසියෙන් ඉඩක් නැති එකම ඉරියව්ව. අනිත් ඉරියව් වල බැරුව නෙමෙයි. නමුත් බොහෝම ඉක්මනට තෙහෙට්ටුවටපත් වෙනවා. එහෙම නැත්නම් අහකට යන්න පුළුවන් අනිත් ඉරියව්වක. නිදාගත්තොත් නිින්ද යන්න පුළුවන්. හිටගෙන හෝ ඇවිදින්මින් හිටියොත් බොහෝ තෙහෙට්ටුවටපත් වෙනවා. එතකොට මේ ඉරියව්ව තමයි වැඩි වෙලාවක් ඉන්න පුළුවන් බොහොම පහසු ඉරියව්ව. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. පරිමුඛයේ සිත පිහිටුවා ගන්න. සතින් උපට්ඨපෙත්වා සිහිය පිහිටුවා ගන්න. කතම් පරිමුඛං කුමක්ද පරිමුඛය කියලා කියන්නේ? නාසිකග්ගේවා මුඛ නිමිත්තේ. නාසය ළඟ හෝ තොල් දෙක ළඟ හිත තබා ගන්න කියනවා. කැලේකට හෝ හිස්ගේ ආරණ්‍යයකට හෝ කැලේකට හෝ හිස්ගේකට ගිහිල්ලා පර්යංක බැඳගෙන කොන්ද ඍජුව තබා ගත්තා. සිහිය නාසය හෝ තොල් දෙක ළඟ පිහිටුවා ගන්නවා. කමඨහනක් දැන් ආනාපාන සතියට අයිති නැහැ. කමඨහනක් වඩන්න කලින් పూర్ව සැලැස්ම. හැම කමඨහනකටම අයිති මේක. භාවනා කරන යෝගියෙක්ගේ භාවනා කරන මූලිකම සුදුසුම ඉරියව්ව මේකෙන් පෙන්වන්නේ. සතින් උපට්ඨපෙත්වා කියලා. ඒකට ස්වාමීන් වහන්සේට අවශ්‍ය නම් ওই චබ්බිසෝදන සූත්‍ර වගේ සූත්‍ර බලන්න. පංච උපාදාන ස්කන්ධය වගේ දේවල් මෙනෙහි කරනකොට දානාපාන සතිය ගැන කතාවක්වත් නැහැ. එයා ආරණ්‍යයකට හිස්ගේයකට ගිහිල්ලා මෙහෙම පරයන්ක බැඳගෙන පංච උපාදාන ස්කන්ධ ලෝකේ හිත පිරිසුදු කරනවා. නීවරණ ධර්මයන්ගේ කියන කාරණාව මනාව පෙන්නනවා. මජ්ක්‍ධිම නිකායේ චබ්බිසෝදන සූත්‍රය වගේ සූත්‍රයක් ගත්තාම ඒ විතර නෙවෙයි ගොඩාක් සූත්‍ර තියෙනවා. මම ඔය නිකන් සටහනක් ඇටියට මතක් කළේ. ඒ වගේ තැනකදී හොඳට පෙන්නනවා කමඨහනක పూర్ව සැලැස්ම කියන එක. එතන සතින් උපට්ඨපෙත්වා කියනකොට නාසිකාග්ගේවා මුඛ නිමිත්ත කියනකොට මේ හුස්ම රැල්ල වදින කෙරෝල මෝනේ අයින මෝනේ කියලා කොහෙවත් පිටකේ නැහැ. පිටකේ ඒකයි සතින් උපට්ඨපෙත්වා කියන එක සිහියෙන් පිහිටුවා ගන්න නාසිකාග්ගේවා මුඛ නිමිත්තේ කියලා කියන ටික තියෙනවා අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ ඥාන විභංගය කියන කොටසේදී. ධ්‍යානයක් ලබා ගන්න කෙනෙක් භාවනා කරනලා ධ්‍යානයක් උපදවා ගන්න කෙනෙක් ඊට పూర్ව සැලැස්ම පෙන්වන තැනදී පෙන්නනවා සිහිය පිහිටුවා ගන්නවා කියන්නේ මොකද්ද? කතම් පරිමුඛං කියලා පරිමුඛය කියන්නේ මොකද්ද කියලා නාසිකාග්ගේවා මුඛ නිමිත්තේ කියලා නාසය කෙලවර හෝ තොල් දෙක ළඟ. ඒ කියන්නේ Tamanට හිත තබා ගන්න හිත එක්තෙන් කරගන්න එක තැනක තබා ගන්න නිමිත්තකුයි අවශ්‍ය. ඒක තොලේ මැද මුල අග කියලා හෝ එකක් නැහැ. නාසයේ මුල මැද අග කියලා එකක් නැහැ. නාසයම හෝ තොලම හෝ වේවා. නාසය හෝ තොල් දෙක කියන දෙකින් එකක් Tamanට ප්‍රකට අරමුණක හිත තබා ගන්න කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ ඒක Tamanට අප්‍රකට නම් අපිට පුළුවන් Tamanගේ ඇඟිල්ල ගෙනහිල්ලා තොල් දෙකට හෝ නාසිකාග්‍රය ළඟට ඒ දෙකම කියන්නේ මෙහෙමයි. සමහර කෙනෙකුට මේ හිතින් බැලුවහම තොල් දෙක හොඳට ප්‍රකටයි. තොල් දෙක හසු වෙනවා හිතට. නාසයට හිත පිහිටන්නේ තව සමහර උන්ට හිතෙන් බලනකොට නාසය හොඳට හිතට ප්‍රකටයි. තබා ගන්න පුළුවන් තොල් දෙක හසු වෙන්නේ ඒ චරිතනානත්වය මතයි මේ ධර්මතා දෙකම පනවලා තියෙන්නේ. එතකොට තොල් දෙකට හෝ නාසය ළඟට ඇඟිල්ල මෙහෙම තබලා ඇඟිල්ල ස්පර්ශ කළාම ස්පර්ශ වෙනවා දැනෙනවා. දැනෙන තැනට හිත යොමු කරන්න. හිත යොමු කරලා හිත එහෙමම තියෙද්දි ඇඟිල්ල අහකට ගන්න.
තොල් දෙකට මෙහෙම ඇඟිල්ල තිබ්බහම ඇඟිල්ල හැපෙන ගතිය දැනෙනවා. දැනුණාම ඒකේ හේමම අහකට ගන්නවා. අන්න එතකොට දැන් හිතට තොල් දෙක තියෙන බව දැනෙනවා. තොල් දෙක තියෙන බව වැටහෙනවා. තොල් දෙක ගැන දැනුම් සහිතව ඉන්න ඕන ඔකට කියන සති නිමිති හිත තියාගෙන ඉන්නවා. සති නිමිත්තේ සිත පිහිටුවාගෙන කියලා කියනවා. එතකොට සිහිය පිහිටුවාගෙන කියලා කියනවා. ඔන්න ඔහොම තොල් දෙකේ සිත පිහිටුවාගෙන සිහිය පිහිටුවාගෙන සෝ සතු වාස සති සතු පස සති සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. එතකොට මෙතනදී ස්වාමීන් වහන්සේ හිතලා කරන එකක් ගැන නෙමෙයි මේකෙන් කියන්නේ. ආස්වාස හෝ ප්‍රස්වාස හිතලා කරන්න කියන එක නෙමෙයි ස්වභාවිකව සිද්ධ වෙන ආස්වාස ප්‍රස්වාසයට සිහිය යොමු කරනවා. හැබැයි සති නිමිත්තේ දැනුම් සහිතවම ඉඳගෙන ආස්වාස ප්‍රස්වාස වෙන බව නුවණින් දන්නවා. ආස්වාසය දීර්ඝ වෙන්න පුළුවන් ප්‍රස්වාසය දීර්ඝ වෙන්න පුළුවන්. ආස්වාසය ලුහුඩු වෙන්න පුළුවන් ප්‍රස්වාසය ලුහුඩු වෙන්න පුළුවන්. ආස්වාස ප්‍රස්වාසය දීර්ඝ හෝ ලුහුඩු වෙන්න පුළුවන් මේ විදිහටම බලනවා. එතකොට සබ්බ කාය පටිසංවේදී කියලා කියන්නේ සියලු ආස්වාස ප්‍රස්වාස කයම අත්විඳිමින්ම එයාට දැනීමයි ආස්වාස ප්‍රස්වාසයේ සියල්ලක්ම මුල මැද අග සම්පූර්ණම ආස්වාසය සති නිමිත්ත ඉඳගෙනම එයා අත්විඳිනවා. සති නිමිත්ත ඉඳගෙනම ප්‍රස්වාසයේ මුල මැද අග අත්විඳිනවා. මේ මුල මේ මැද මේ අග කියලා එයා හිතන්න යන්නෙත් නැහැ, මෙනෙහි කරන්න යන්නෙත් නැහැ, හොයන්න යන්නෙත් නැහැ, බලන්න යන්නෙත් නැහැ. නමුත් එයා සති නිමිත්ත තුලයි ඉන්නේ සම්පූර්ණ පූර්ණවම ආස්වාස ප්‍රස්වාසයට අවධානය යොමු කරලා ඉන්නවා කියන කාරණාව කියන්නයි සබ්බකාය පටිසංවේදී අසසිසාමිති සික්කති කියලා මතක් කළේ. එතකොට සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා කිසිම වෙලාවක ආස්වාසය අනුව යන්නේ නැහැ ප්‍රස්වාසය අනුව යන්නේ ස්වාමීන් වහන්සේලාට ඒ ගැන වඩාත් බලා ගන්න පුළුවන් මේ ආස්වාස ප්‍රස්වාසය අනුව ගියොත් ආස්වාසය අනුව ගියොත් වැරදි ප්‍රස්වාසය අනුව ගියොත් වැරදි ආස්වාස ප්‍රස්වාසය අනුව ගියොත් වැරදි නිමිත්තක විතරක් පිළිහිටියොත් වැරදි නිමිත්තේ ඉඳිමින්ම ආස්වාස ප්‍රස්වාසය පිළිබඳ දැනුමක් ඕනේ. ඒ පිළිබඳව ස්වාමීන් වහන්සේලාට තව විස්තර විසින් ඕන දැනගන්න පුළුවන් සූත්‍ර පිටකේ පටිසම්භිදා මග්ගේ ආනාපාන සති කතා බලන්න. ඒකට ආනාපාන සතියට අතුරු නුවණවල් සහ ඒකට පරිපන්ත ධර්මියෝ නැත්තම් සතුරු ධර්මියෝ පෙන්වනවා. මෙන්න මේවා ආනාපාන සති භාවනාවක් නොවැඩෙන්නට තියෙන හේතු තියෙන කාරණා කියන එක පෙන්වනවා. එතකොට මේ විදිහට සති නිමිත්ත හිත තියාගෙන ආනාපාන සතිය වඩනවා. කිසිම වෙලාවක ආස්වාස වාතය අනෝ යන්නේ නැහැ ප්‍රස්වාස වාතය අනෝ යන්නේ නැහැ ආස්වාස ප්‍රස්වාසය අනෝ යන්නේ නැහැ. සති නිමිත්ත තුල ඉඳිමින් ආස්වාස ප්‍රස්වාසයේ දැනුම් සහිතව අත්විඳිමින් ඉන්නවා. මම මේ ඉදිරියෙන් තියෙන බෝතලේ දිහා බලාගෙන ඉන්නවා. සම්පූර්ණ මගේ ඇස් දෙක යොමු වෙලා තියෙන්නේ. මගේ හිතට හසු වෙලා තියෙන්නේ මේ බෝතලේ. හැබැයි මේ බෝතලෙට එහා පැත්තෙන් කවුරු හරි කෙනෙක් එහාට මෙහාට ගියොත් බෝතලේ දිහා බලාගෙන මම බෝතලෙන් එහා අයින් කළා ඒ යන කෙනා දිහා වම් පැත්තට යනකොට ඒ පැත්ත බැලුවෙත් නැහැ දකුණු පැත්තට යනකොට ඒ පැත්ත බැලුවෙත් නැහැ. බැලුවොත් මගේ දර්ශනේ බෝතලෙන් අතහැරෙනවා. නමුත් බෝතලේ දිහා බලාගෙන ඉන්නකොට කෙනෙක් එහාට මෙහාට යනවා කියලා මට නුවණින් පේනවා. ඍජුව මම ඉලක්ක වෙලා S2 බෝතලෙන් අහකට අරගෙන S2ෙන් බලන්නේ මම හිතෙන් බලන්නේ නැහැ මම යන කෙනා දිහා. නමුත් මේ බෝතලේ දිහා බලාගෙන උඩ කෙනෙක් වෙතින් එහාට මෙහාට ගියොත් මට තේරෙනවා කෙනෙක් එහා මෙහා දැන් හොඳට බෝතලේ දිහා බලාගෙන කෙනෙක් නිතරම එහාට මෙහාට යයි නම් බෝතලේ දිහා බලාගෙනම ඉන්නවා බලාගෙන අප්‍රධානව ප්‍රධානව බෝතලේ දිහා බලාගෙන අප්‍රධානව දෙවනි අදියර කෙනා යනවා එනවා කියන එක අත්විඳින්න ඉන්නවා. එතකොට මේ වැඩ දෙකක් දීලා තියෙන ස්වාමීන් වහන්සේ අපිට තියෙනවා සිත සහ සීය කියලා දෙකක්.
සිත සහ සිහිය කියලා දෙකක් තියෙනවා. සිහියෙන් මට බෝතලේ අරමුණු කළොත් හිතට පුළුවන් වෙන දෙයක් හිතන්න. ඒ දෙක නැති වෙන්නයි ස්වාමීන් වහන්සේ අපි ඔකට ඔය කියන්නේ උඩු හිත යටි හිත කියලා සමාහිත. ඇත්තටම උඩු හිත යටි හිත නෙමෙයි සිතේ වේගවත්කම. සමහර ස්වාමීන් වහන්සේලාට බුද්ධ වන්දනා කරන්න පුළුවන් උඩින් ගාත ටික කියනවා. නමුත් යටින් වෙන දෙයකට හිත යනවා. ඒ අපි හුරු නොකළ නිසා. හරියට සතිපට්ඨානෙ හුරු කළාම ওই වැරද්ද නැහැ. මොනවා හරි දෙයක් කරන්න ගියාම සිහියයි සිතයි දෙකම එක නිමිත්තට එනවා. සිහියයි සිතයි සිහියයි කියන දෙකම එක නිමිත්තට ආවහම තමයි ඒකග්ගයි කියලා කියන්නේ. දැන් සති නිමිත්ත හිත පිහිටුවා ගන්නවා. සිහියෙන් තමයි නුවණින් දන්නවා. නුවණින් දන්නවා කියන එක සිතේ ක්‍රියාවක්. සිහියෙන් බෝතලේ කියන තැනකට හිත යොමු වුණාම ඒකෙන් කෙරෙන දෙයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. සති නිමිත්තේ හොඳට හිත පිහිටියාම මේ වටපිටාව ඇති බවට දැනෙන ගතිය මැකිලා තියෙන්න ඕනේ. එහාට මෙහාට යන කෙනාගෙන දැනුම තිබ්බහම එක එක දේවල් හිතෙන එක නතර වෙන්න ඕනේ. සති නිමිත්තෙන් කරන්නේ අපිට සිතේ සියුම් විසිරිච්ච ගතිය දෙආකාරකින් තියෙනවා. ඇස් දෙක වහගෙන මෙහෙම හිටියොත් බලන්න එක එක දේවල් ස්වාමීන් වහන්සේලාට හිතෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වටපිටාව අනිත් දේවල් ඇති බවක් තේරෙනවා. ඇති බව තේරෙන එක විතර්කයක්. එක එක දේවල් හිතෙන එකත් විතර්කයක්. ඔය දෙක නැතිකරන්න ක්‍රමෝපායන් දෙකක් අත්විඳින්න වෙනවා. ඒ නිසා තමයි සති නිමිත්ත හිත තියාගන්නකොට වටපිටාව ඇති බව පෙනෙනකම නැති වෙන්න ඕනේ. හරියටම සති නිමිත්ත හිත තියාගත්තාම හිත තියාගත්තා කියන එකට ලක්ෂණයක් ඇස් දෙක වහගෙන හරියටම තොල් දෙක ගැන නාසය ගැන තිබුණු ස්වාමීන් වහන්සේලාට අනිත් අය ඉන්නවා අනිත් දේවල් තියෙනවා කියන මේ වටපිටාව තේරෙන්නේ නැහැ. හරියටම ආස්වාස ප්‍රස්වාසයේ සිහිය යොමු වුණොත් එක එක දේවල් හිතෙන එක නැහැ. ඇති බව සහ හිතෙන එක නතර වුණාම තමයි ඒ හිත එකඟයි කියලා කියන්නේ. ඒ එකඟකමක හුරු කරන එකට තමයි මේ ආනාපාන සතිය කියන්නේ. එතකොට සති නිමිත්ත හිත තියාගෙන සිහියෙන්ම ආස්වාස ප්‍රස්වාස කරනවා. හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා හොඳ වමනාවෙන් ඉන්නවා. ඒත් හිත අහකට යනවා. ආපහු මතක් කළා සති නිමිත්තට ගන්නවා චිත්තම් පග්ගන්හාති පදහති හිත දැඩි කරගන්න නෑ දැන් කොහාටවත් යන්න දෙන්නේ නෑ කියලා හිත දැඩි කරගන්නවා. දැඩි කරගෙන හොඳ අවදිකමෙන් හොඳ වමනාවෙන් ඉන්නවා. එහෙම හිටියත් ආස්ව වැඩිින්ද ආයෙත් හිත අහකට යනවා. අහකට ගියාම දෙවනුවට ඊටත් වඩා වැඩි උද්‍යෝගයක් ඇති කරගන්නවා. නෑ හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා සති නිමිති තියාගෙන පූර්ණ අවධානයෙන් ඉන්නවා ආස්වාස ප්‍රස්වාසයේ. මේ විදිහට අහකට යනවා ආපහු සති නිමිත්තට අරගෙන ආස්වාස ප්‍රස්වාසයේ නිමිත්තට සිහියෙන් ඉන්නවා. මේ විදිහට නැවත කරනකොට හිත අහකට යන ගතිය ටික ටික අඩු වෙනවා. සති නිමිත්ත තුල ඉඳගෙන ආස්වාස ප්‍රස්වාසයේ දැනුම් සහිතව ඉන්න ගතිය තුල හිත රැඳී පවතිනකම ටිකෙන් ටික වැඩෙනවා. ඔකට තමයි සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ. වඩන්න පුළුවන් මේක වැඩෙනවා. වැඩෙනකම. එතකොට මේක කොච්චර දුරට කළ යුතුද? සබ්බකාය පස්සම්භයං කාය සංඛාරං අසසිතාමිති සික්ඛති. කාය සංඛාරය සංසිඳෙන තා ස්වාමීන් වහන්සේ එතනදී අපි හිතාගෙන ඉන්නේ ආනාපාන සති රැල්ල හුස්ම පාර අඩු වුණාම කියලා. අඩු වුණාම තමයි. නමුත් මේ කමඨහන වඩන වෙලාවේදී ආස්වාස ප්‍රස්වාසයේ සිවුම් වෙනකන් විතරක් නෙමෙයි කියන්නේ. යාව තස්ස විගත මිද්දෝ කියලා කියන්නේ අපි ඔකේ අදහස ගන්න වැරදියට නිින්ද යන තා කියලා නෑ. තීන මිද්දේ මිද්දේ විගත වෙන තා. තීන මිද්ද චිත්තයෙන් හිත මිදෙන තා. ඒ වගේ මේ කාය සංකාරය සංසිඳෙන තා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ කාය සංකාරය කියන එක ඇති වෙන්නේ කාය අනුවගේ චේතනාවකින් සංස්කාරයකින්. සිතේ පවතින වේදනා සංඥා චේතනා කියන ධර්මතා තුනේ සංසිඳීමෙන් තමයි ස්වාමීන් වහන්සේ කාය සංසිඳීම වෙන්නේ.
කායපස්සද්දි චිත්තපස්සද්දි කියලා පස්සද්ධිය දෙකයි. විඥානපස්සද්දි චිත්තපස්සද්දි වේදනා සංඥා සංකාරපස්සද්දි කායපස්සද්දි. කයේ සංසිඳීම ඇති වෙන්නේ වේදනා සංඥා සංකාරයන්ගේ සංසිඳීමෙන්. ආනාපාන සතිය වඩනකොට හුස්ම පාර මොහොතකට අඩු වුණා කියලා සංසිඳුණා කියන්නේ නැහැ. ඒක තදංග වශයෙන්. ආපහු නැගිටලා ඉඳගත්තුත් ආයෙත් හොඳට ප්‍රකට වෙයි. නැත්තම් වෙන වැඩක් කළා නැත්තම් වෙන මානසිකාරයක් කළා හුස්ම ටිකක් නොගෙන ඉඳලා ආපහු මේක කරන ආයෙත් ප්‍රකට වෙයි. නමුත් පස්සම්භයං කාය සංකාරං කියලා කියන්නේ කාය සංකාරේ සංසිඳුණා කියන්නේ ඒ සංසිඳීම මේ මුළු කයම පිනා යන මට්ටම දක්වාම ඊටාම මෘදු විදිහටම පැතිර හිටිනවා. එයා වැඩක් කළත් නැගිට්ටත් හතර ඉරියව්වේ මොන විදිහට ගියත් සංසිඳිලාමයි තියෙන්නේ. ඒ මට්ටම එන්නෙම නැහැ ආපහු රළුවට එන්නෙම නැහැ. මොකද ඒ සංසිඳීම නිසාම අනිත් අතට වේදනුපසනාව පටන් ගන්නවා. පීතිපට සංවේදී අසසිසාමිති සික්කති සුඛපට සංවේදී අසසිසාමිති සික්කති කියලා. එතකොට අපි අර කියන්නේ පාමොජ්ජය නිසා ප්‍රීතිය නිසා පසද්දි කියලා අන්න ඒ වගේ මේ කාය සංකාරයේ සංසිඳනවා කියන තැන ගත්තාම හිතේ තියෙන හිතේ කතා කරන විතර්ක සංසිඳීමෙන් අස්වස ප්‍රස්වාසී සංසිඳීම කියන තැන දක්වා යා යුතුයි. කාය සංඛාරය ගැන කාය කියන්නේ වෙනම එකක් කාය සංඛාරය කියන්නේ වෙනම එකක්. කාය සංඛාරේ කය නෙවෙයි. කාය සංඛාරය නෙවෙයි. ස්වාමීන් වහන්සේට ওই සම්බන්ධව සංස්කාර සම්බන්ධව ටිකක් දැනගන්න අවශ්‍යයි නම් අභිධර්ම පිටකේ යමක ප්‍රකරණේ සංඛාර යමකේ ටිකක් බලන්න. මේකෙදි පෙන්නයි ස්වාමීන් වහන්සේලාට සංස්කාර කියලා කියන්නේ මොකක්ද කියන එක. අපි කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාරයන් ගැන කතා කරනවා. කය කියන්නේ, වචනය කියන්නේ, සිත කියන්නේ මොනවද, සංස්කාර කියන්නේ මොනවද කියන එක හොඳට බෙදලා විභජනය කළා තථාගතයන් වහන්සේ පෙන්නලා තියෙන්නේ. ඒක අභිධර්ම පිටකේ යමක ප්‍රකරණ සංඛාර යමකේ බැලුවාම තේරුම් ගන්න පුළුවන්. එතකොට කාය සංස්කාර සංසිඳීමෙන්ම මේ අස්වාස ප්‍රස්වාසයේ සංසිඳීම වෙනවා. කාය සංස්කාරයේ හැපිලා තියෙන හින්දායි අස්වාස ප්‍රස්වාසයේ කාය සංකාරයි කියලා කියන්නේ. කාය සංස්කාරය නිසාම වෙන නිසා. අස්වාස ප්‍රස්වාසයේ කාය සංකාරයේ රළු තැන. කාය සංකාරයේ සියුම්ම තැන විතර්ක ස්වභාවයක්. කාය අනුගිය චේතනා මට්ටම. වචනය කියන්නේ වචී සංකාරයේ රළුම තැන. විතක්ක ਵਿਚාර කියන්නේ වචී සංකාරයේ සියුම්ම තැන. මේ අතර ඔක්කොම අයිති වචනයට. කාය සංකාරයේ ඉඳලා අස්වාස ප්‍රස්වාසයේ දක්වාත් කයෙන් කරන හැම දෙයක්ම කාය සංකාරය දක්වා අයිති. මේ පරාසය ඔක්කොම කාය සංස්කාරයට අයිති. එතකොට මේවා අපි තේරුම් ගන්න ඕනේ කාය සංකාරයේ සංසිඳීම කියලා කිව්වේ. නැත්තම් මම මේ ටික මතක් කළේ හුස්ම පාර චුට්ටක් අඩු වෙච්ච ගමන් අපි හිතනවා හරි සතිපට්ඨානේ කාය සංකාරය කියන තැනට දැන් ඇවිල්ලායි කියලා. නැහැ ස්වාමීන් වහන්සේ සතිපට්ඨානේ කාය සංකාරය කියන තැනට එනකොට නිර්මාණය වෙනවා මහ විශාල ඥාන දර්ශනයක්. ඇත්තටම පස්සම්භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති කියපු තැනට එනකම්ම සමතකමඨහන නියෝජනය වෙනවා. උතනින් ඉවරයි සමතකමඨහන. ආනාපාන පබ්බේ සෝ සතෝ වාස සති සතෝ පස්ස සති කියලා දිගං වාසසන්තු දිගං අස්සාමිති පජානාති කියලා සබ්බකාය පට සංවේදී අස්ස සිස්සාමිති සික්කති පස්සම්භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති කියන තැනට එනකොට සතිපට්ඨානේ සමත පැත්ත ඉවරයි. ඊට පස්සේ ওই සිහිය පිහිටුවීම සතිපට්ඨාන භාවනාව නැත්තම් විදර්ශනාව කියන කොටසට අයිති වෙනවා. අජ්ජත්තං වා කායේ කායනුපස්සී විරති බහිද්ධා වා කායේ කායනුපස්සී විරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායනුපස්සී විරති සමුදේ ධම්මානුපස්සී වා කායස්මින් විරති වය ධම්මානුපස්සී වා කායස්මින් විරති සමුදේ වය ධම්මානුපස්සී වා කායස්මින් විරති කියන ටික. ඒ කියන්නේ ඉති රූපං ඉති රූපස සමුදයෝ ඉති රූපස අත්තංගම කියන ටිකයි මේ කියන්නේ. අජ්ජත්තං වා බහිද්ධා වා කියලා කියන්නේ තමන්ගේ හෝ අනුන්ගේ හෝ කායේ කායानुපස්සී විහෙරති කියලා කිව්වේ ඉති රූපං කියපු එක. මේ රූපේ මෙසේ
සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ කය ඇතිවීම අනුව බලනවා කියලා කියන්නේ උදේ බලනවා. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා කියන්නේ වැය බලනවා. කයත් කයේ ඇතිවීමත් නැතිවීමත් බලනවා කියන එක සෝමනස විදර්ශනාවටයි ඇයිති. ඒක නුවණ. එතකොට ආනාපාන සතියෙන් කරන්නේ හම්බෙන රූපයක් හම්බ වෙනකොට ඒ රූපය ඇත්ත නොදන්නාකම නිසා මනසේ පහළ වෙන ආශ්‍රවයේ රූපය මත පතිත වෙන්න නොදී ඒ ආශ්‍රය දුබල කරන පැත්ත තමයි සමතෙන් කරන්නේ. මනසේ තියෙන ගතිය රූපෙට යන්න නොදී මනසේ තියෙන කෙලෙස්යේ తాවකාලික නවත්ත ගන්න ගතිය සමතෙන් කරනවා. මනසේ තියෙන කෙලෙස්යේ తాවකාලික නවත්තලා ඇස් ඉදිරිය පිටට ආපු රූපෙ පැත්තෙන් ඇත්ත පෙන්වන එක තමයි විදර්ශනාව කරන්නේ. විදර්ශනාවෙන් කරන්නේ. සමත විදර්ශනා කියන දෙන්නම ලොකු වැඩක් කරනවා. කෙලෙස් වේගය සමතෙන් කෙලෙස් වේගය తాවකාලික නතර කළා විදර්ශනාවෙන් පවතින සැබෑම ස්වභාවය පෙන්වනවා. එතකොට සමත විදර්ශනා යුගනද්දව වැඩෙන විදිහටයි මේකේ තියෙන්නේ. එතකොට අපි අර මුලින් කිව්වා වගේ සමතකමට හරමක හිත තබාගෙන සීයෙන් ආනාපාන සතිය වඩලා ආපහු හිත අහකට ගියොත් ආයෙත් සති නිමිත්තට ගන්නවා. ආයෙත් හිත අහකට ගියොත් ගන්නවා. මේ විදිහට ටිකක් උත්සාහවත් වෙලා හිත මතාම නතර කළා. රූපය මෙනෙහි කළ යුතුයි. දැන් අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති කියන ටිකට යට කොටසට උඩ ටික ඇඳ ගන්න එපා. තමන්ගේ ආනාපාන සතියත් බලන්න අනුන්ගේ ආනාපාන සතියත් බලන්න තමන්ගේ අනුන්ගේ ආනාපාන සතියත් බලන්න කියලා ගන්න එපා. ඒක වැරදි. මේ දෙකක් තියෙන්නේ. පස්සම් භයං කාය සංකාරං අස්සසිස්සාමිති සික්කති කියපු තැනින් සමතකමඨානේ කෘත්‍ය ඉවරයි. යට කොටස විදර්ශනාව. යට කොටසේ තියෙන ස්කන්ධයන්ගේ උදේවැය. ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් අත්ංගම කියපු ටිකයි පෙන්වන්නේ. එතකොට ඒකෙන් ගන්නවා අපි බහිද්ධාවා කායේ කායනුපස්සී විරති කියමු. අපි කියමු දැන් ආනාපාන සතිය වඩා ඉන්නකොට මට මතක් වුණා යාළුවෙක්. කියන්නේ බාහිර කෙනෙක්. දැන් සතිපට්ඨානේ නුවණින් මෙනෙහි කරනවා. සතිපට්ඨානේ නුවණින් මෙනෙහි කරනවා. අපි කියමු යාළුවෙක් හම්බුනා මට සමන් කියලා. සමන් කියන යාළුවා සිහුණා ඉස්කෝලේ යන කාලේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතා. සති සම්පොඥංගය කියන්නේ මොකද්ද? බොහෝ කල් සිට කිව්වා වූ බොහෝ කල් සිට කළා වූ දේවල් වලට සිහිය තබන්න මනාව සිහිය තබන්න. දැන් ඔන්න මම ඇසුරු කරපු යාළුවෙක් සිහි වුණා. දැන් මේකට මම හොඳට සිහිය තබන්න ඕන. එතන බලනවා යාළුවා කියන තැන ඒ රූපෙද හැදිලා තියෙන්නේ ඒ රූපෙද තියෙන්නේ කෙස් ලොම් නිය දත් හම්මස්නහර එකින් එක ඊටමත් වේගෙන් මෙනෙහි කරන්නේ නැහැ. කෙස් ලොම් නිය දත් හම්මස්නහර කියලා ඊටමත් වේගෙන් මෙනෙහි කරන්නේ නැහැ. කෙස් ලොම් කියලා ඊටා දීර්ඝ ඉඩක් ඉතුරු කළා මෙනෙහි කරන්නේත් නැහැ. කෙස් ලොම් කියලා Tamanට හිතට අර්ථය වටහා ගන්න ඉඩ අවකාශ තියලා වෙන වචනයකට වෙන විතර්කයකට ඉඩ නොතියා ඊගව වචන ගත යුතුයි. ඊතා ශීඝ්‍රවත් නෙමේ ඊතා ලුහුඩුවත් නෙමේ. කෙස් ලොම් නිය දත් කියලා කුණප කොටස් අනුපිළිවෙලින් හෝ ප්‍රකටව බලන්න බලලා කනබුන ආහාරය නිසා ඒ කුණප කොටස් ටික හැදෙනව නේද? කනබුන ආහාරය නැති වෙනව නේද කියලා බලනවා. ඒ රූපේ දකිනකොට යාළුවා කියන අදහසක් එන්නේ මටනේ කියලා බලනවා. යාළුවා ගැඟේ කුණප කොටස් තියෙනව නෙමෙයි. යාළුවා කියන තැන කුණප කොටස් තියෙනව නෙමෙයි. කුණප කොටස් ටික දකිනකොට යාළුවා කියන අදහස එනවා. එතකොට Tamanට හිතුණුත්
නෑ. එතන කෙනෙක් ඉන්නවමයි කියලා. අපි එක්කම තර්ක කරනවා. හොඳයි. ඔය සමන් කියන හැඩය gadol වල සිමෙන්තියක් කළ බිත්තියක තිබුණා. ඒ රූපේ දකිනකොට මගේ මේ යාළුවානේ සමන්නේ කියන අදහස එයි. යාළුවා සමන් කියන අදහස ආවේ gadol වල සිමෙන්තිය ඇතුලේ සමන්නේ ඉන්න හින්දාද? කෙනෙක් ඉන්න හින්දාද? නෑ. එහෙනම් අනාත්ම රූපේ දකිනකොට තමා තුළ නේද මේ ආශ්‍රය පහළ වෙලා තියන්නේ කියලා තමන් හොඳට සිහි කරගන්නවා. තමන්ගේ කෙලෙසේ ඔප්පු වෙනවා. එතකොට ඒ විදිහට රූපේ ඇත්ත ඇති හැටිය හොඳට බලනවා. ඉමමේව කායං යතහා තිතං යතහා පනේතං ධාතුසෝ පච්චවේක්කත. එක්කෝ මේ කයේ යම්සේ පවතිද යම්සේ පිහිටා පවසීද එසේ ඇත්ත ඇති හැටිය ධාතු වශයෙන් හෝ කුණුප කොටස් වශයෙන් හෝ කය ගැන බලලා කනබුන සමුදේ ධම්මානුපස්සීවා කායස්ම විහෙරති කියලා කිව්වේ මේ කනබුන ආහාරය නිසා ඇති වෙනව නේද කියලා බලනවා. වය ධම්මානුපස්සීවා කායස්ම විහෙරති කනබුන ආහාරය නැති වෙනව නේද කියලා බලනවා. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්ම විහෙරති මේ රූපේ මේ කුණුප කොටස් ටික කනබුන ආහාර නිසා ඇති වෙලා කනබුන ආහාරය නැති වෙනව නේද කියලා බලනවා. එහෙම බලන්නේ මොකටද? ඒ රූපය දකිනකොට සමන් යාළුවා කියන ගතියක් මගේ සිතේ එනවනම් ඒ ගතිය මේ රූපෙට ඈඳෙන්න කලින් මේ රූපයට පතිත වෙන්න නොදෙන එකට උපායකුයි මේ කරන්නේ කියලා Taman දැනගෙන ඉන්න ඕනේ. සමන්ගේ ඇඟේ තියෙන කුණුප කොටස් නෙමෙයි. සමන්ගේ ඇඟේ තියෙන යාළුවගේ ඇඟේ තියෙන සතර මහා ධාතු නෙමෙයි. කුණුප කොටස් තියෙන තැනක සතර මහා ධාතු තියෙන තැනක යාළුවා කියන අදහසක් Tamanට සිහි වෙලා තියෙනවා. මනස ඉපදිලා තියෙනවා. ඒක නොදන්නා කමේ මනස තියෙන ඡායාව පතිත වෙලා මේ රූපෙට. මනස තියෙන ඡායාව මේ රූපෙට පතිත වුණාම දැන් මේ රූපේ පෙනෙන්නේ කොහොමද? රූපේ සමන් වගේ පෙනෙන්නේ. ස්වාමීන් වහන්සේ ඇස් දෙකට රතු පාට කණ්ණාඩියක් දාගත්තොත් රතු පාට පතිත වෙන්නේ බිත්තිය රතු පාටට පෙනෙන්නේ. බිත්තිය රතු පාටට පෙනෙන්නේ බිත්තිය රතු පාට හින්දාද? කණ්ණාඩිය රතු ඇහැ පැත්ත රතු පාට වෙලා හින්දා. ඇහැ පැත්තේ දෝෂේ පෙනෙන්නේ බාහිරේ. ඒ වගේ රූපය හම්බ වෙනකොට මගේ මනසේ යම් ප්‍රපංචයක් උපන්නාම මගේ ප්‍රපංච ඡායාව පතිත වෙන්නේ රූපේ. මේ රූපේ නැති වුණොත් වේදනාවේ පතිත වෙයි. වේදනාව නැති වුණොත් සංඥාවේ පතිත වෙයි. සංඥාවේ නැති වුණොත් සංකාරේ පතිත වෙයි. සංඛාරේ පතිත නොවුනොත් විඥානේ නොපිහිටියා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි නැගෙනහිර දිශාවේ බිත්තියේ කවුලුවක් තියෙනා. ඔය කවුලුවෙන් ඉරේලිය එයිනම් මහණෙනි මේ ඉරේලිය ඇවිල්ලා කොහෙද හැපිලා හිටින්නේ කියනවා. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ බස්නාහිර බිත්තිය හැපිලා තියෙයි. මහණෙනි බස්නාහිර බිත්තිය නොතිබුණොත් ස්වාමීන් පොළවේ හැපේ. මහණෙනි පොළොව නොවුණු ජලයේ හැපේ. මහණෙනි ජලයේ නොවි ස්වාමීනි ආලෝකය නොපිහිටියා කියනවා. එතකොට ආලෝකයේ තියෙනව කොහෙවත් පිහිටලා නැහැ කියලා කතා කරන්න බෑ. කතා කරන්න නිමිති නැහැ. බිත්තියට වැටුනොත් ආලෝකය ගැන කතා කරුව හැකියි. පොළොවට වැටුනොත් ආලෝකය ගැන කතා කළ හැකියි. ජලයේ පිහිටියොත් ආලෝකය ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේ මගේ සිතේ තියෙන ගතිය ඒ මහණෙනි ඒ වගේ මේ විඥානයේ රූපේ හෝ පිහිටියොත් වේදනාවේ හෝ පිහිටියොත් සංඥාවේ හෝ පිහිටියොත් සංකාරයේ හෝ පිහිටියොත් විඥානේ පිහිටියා කියනවා. මේ ටික නොපිහිටියොත් මහණෙනි විඥානේ නොපිහිටියා කියනවා. විඥානේ නොපිහිටීමෙන් තෙමේම තමා තුළ කෙලෙස් පිරිනිවීම වෙනවා කියලා පෙන්වනවා. සමන් කියන මගේ ගතිය මේ රූපය මත පිහිටියොත් මට කතා කරුව හැකියි. රූපය සමන් වගේ පෙනේ. රූපේ නැති වුණොත් හිත දියුණනකොට වේදනාව සමන් දකිනකොටයි මේ වේදනාව කියලා එයි. වේදනාව ගැන කතා කළ හැකියි. සංඥාවේ පිහිටියොත් මේ හැඩේ සමන්ගේ කියයි. සමන්වයි මේ හඳුනන්නේ කියයි. කතා කළ හැකියි. මේ හිතීම සමන් ගැනයි කියලා හිතයි. සමන්ටයි හිතන්නේ කියලා හිතයි. දෘෂ්ටි හිතීම ගැන පතිත වුණා. රූපය ගැන හෝ වේදනාව හෝ හැඩය ගැන හෝ හිතීම ගැන හෝ සමන් කියන මේ දෘෂ්ටිය පතිත නොවුනොත් විඥානේ නොපිහිටියා කියනවා. මේ සතිපට්ඨානෙන් කරන්නේ ඒක ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේ
කයෙහි රූපයේ කෙරේ විඥානේ නොපිහිටණ්ඩයි මේ කරන්නේ. ඒකට සමතකමතහනින් උපදින සිත වේගෙන් රූපයට බැස ගන්නකම අඩු කරනවා. විදර්ශනාවෙන් රූපේ තියෙන ඇත්ත පෙන්වනවා. ඔන්න සමන් කියපු තැන බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. ඒ රූපය පෙන්නලා රූපය ඇතිවීමත් පෙන්නලා රූපේ නැතිවීමත් පෙන්නකොට එයාට පේනවා බුදුහාමුදුර දේශනා කරන අත්ති කායෝති අපනස සති පච්චුපට්ඨිතා හෝති. සත්‍ය පුද්ගලයේ නෝ කාය පමණක් ඇති යන සිහිය හොඳින් එළඹ සිටින්න ඕනේ යාට. අර බිත්තියේ ගඩොල් වල සිමෙන්තියෙන් කළු බිත්තිය පැත්ත සත්‍ය පුද්ගලයේ නෝ රූපයක් කියලා හොඳට පේනවා. තමන්ගේ පැත්තේ රූපය දකිනකොට කෙනා කියන අදහස ආවේ. යාව දේව ඥානමත්තාය පටිසතිමත්තාය. සිහිය සහ නුවණ තව හොඳට එයාගේ වැඩෙනවා. අනිශ්චිතෝච විහෙරති. තෘෂ්ණාව වශයෙන් දෘෂ්ටි වශයෙන් නිශ්චිත වෙන්නේ නැචකින්ච ලෝකේ උපාදීයති. මේ මනසේ තියෙන මේ කිසිම ගතියකින් සිතේ උපන්න මේ ගතියකින් රූප අල්ලන්නේ රූප ඇසුරු කරන්නේ ඒවම්පි බික්ඛවේ බික්ඛු කායේ කායනුපස්සී විහෙරති. මහන්නේ මෙන්න මෙහෙම කායේ කායano බලන්න. එතකොට රූපේ සත්‍ය පුද්ගලේ නෝ කය පමණක් ඇත්තේ යන සිය හොඳින් එළඹ සිටිනවා. කුණුප කොටස් ටිකක් තියෙනවා ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත. නැත්තම් සතර මහා ධාතුවක් tie ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත. එයා දන්නවා රූපේ මෙබඳු ඇත්තක් තියෙන්නේ මගේ මනසේ තියෙන ගතිය රූපේ මත පතිත වෙන්න නොදින කමටයි මේක කරන්නේ කියන එක දැනුම තියාගෙන මේක කරනකොට රූපේ සත්‍ය පුද්ගලේ නෝ කයක් කියන එක හොඳට එළඹ සිටිනවා. සීනුවන මැත්තේ වැඩෙනවා. තෘෂ්ණා දෘෂ්ටි විදක නිශ්චිත වෙන්නේ මේ සමන්ගේ රූපය කියලා හෝ මේ සමන් කියලා මේ රූපය ස්පර්ශ කරන්නේ මේ සත්‍ය පුද්ගලයා කියන උපාදාන වශයෙන් මේ රූපේ ගන්නෙ නැහැ. මෙහෙම කය අනුව බලනවා. ඊට පස්සේ බලලා මේ ආනාපාන සතිය ආයෙත් වඩනවා. ඊට පස්සේ අජ්ජත්තං වා කාය කායනුපස්සී විහෙරති. තමන් කියන ශරීරයත් හොඳට බලනවා. කෙස් ලොම් නිය දත් හම් මස් නහර එකින් එක බලලා කන බොන ආහාර නිසා මේ රූපය ඇති වෙනව නේද කියලා බලනවා. ආහාරය නැති වෙනවද මේ රූපය නැති වෙනව කියලාත් බලනවා. කන බොන ආහාර නිසා මේ රූපය ඇතිලා ආහාරය නැති වෙනව කියලා බලනවා. මෙහිම බලන්නේ ඇයි කියන එකටත් එයා දන්නවා. මේ කුණප කොටස් ටිකකින් යුක්ත කන බොන ආහාරයෙන් හැදුණු මේ රූපය දකිනකොට මම කියන ආශ්‍රවය ඇති වෙනවා. මානය කියන එක ඇති වෙනවා සිතේ. මේ සිතේ ඇති වෙන මාන අනුසය මේ රූපෙට බැහැ ගන්න නොදෙන්නයි මේක කරන්නේ. රූපේ දකින්නවත් එක්කම මම කියන හැඟීම ඇති වෙලා රූපෙට බැසගෙනත් ඉවරයි. ඒ ගතිය අඩු කරනවා සමතෙන්. සමතකමතහනෙන් කරන්නේ මේක දකින්නකොට මම කියන හැඟීම ඇති වෙලා රූපෙට බැස ගන්න එකේ බලය අඩු කරනවා. විදර්ශනාවෙන් කරනවා මෙතන තියෙන රූපය ඇත්ත පෙන්නනවා. මේ බඳු කුණප කොටස් ටිකකින් හැදුණු සතර මහා ධාතුන් යුක්ත රූපය කන බොන ආහාරයෙන් හැදිලා තියන්නේ කියලා රූපය ඇත්ත පෙන්වනවා. මේ සමත විදර්ශනා දෙකේ අනුග්‍රහය ලැබනකොට වෙන්නේ මොකද්ද? මේ රූපේ පවතින ඇත්ත ටික ටික දකින්නක වර්ධනය වෙනවා. ඒ කියන්නේ දුක පිරිසින් දැකීම වර්ධනය වෙනවා. මේ රූපය මම කියලා පුද්ගලයෙක් කියලා ගත්ත කෙලෙසේ උපාදානයේ එන්නෙන් ගෙවෙනවා. සමුදය ප්‍රහාණය වෙනවා. එතකොට සිද්ධ වෙන්නේ නිරෝධී සාක්ෂාත් වෙන එක. දුක්ඛ නිරෝධී සාක්ෂාත් වෙන එක. මේ සතිපට්ඨානෙන් තියෙන සමත විදර්ශනා දෙකෙන් සමතෙන් කෙලෙස්ය එකපාරට කඩාගෙන පැනෙන ගතිය නවත්තනවා. විදර්ශනාවෙන් ඇස් ඉදිරියට ආපු වස්තුවේ ඇත්ත පෙන්නනවා. මේ දෙක පෙන්නකොට දුක පිරිසිඳ දකින්නවා. සමුදය දුර්වල වෙනවා. ටික ටික සමුදය ගෙවෙනවා. එතකොට මේ දෙන්න එකට එක්වීමේ නිර්මාණය වෙන දුක කියන එක නොහට ගන්න තත්ත්වයටපත් වෙනවා. නිරෝධී සාක්ෂාත් වෙනවා. මේ තුන් ආකාරයේ සිද්ධ වෙන විදිහට දිකට කරන එක තමයි මාර්ගය කියලා කියන්නේ. ওই විදිහට කරනවා. ඇයි අජ්ජත්තංවා බහිද්ධාවා අජ්ජත්ත බහිද්ධාවා කියලා දෙකක් පෙන්වන්නේ? ස්වාමීන් වහන්සේ තමන්ගේ ශරීරය ගැන විතරක්ම බැලුවොත්
තමන් ඉන්නවා කියන තැන කෙලෙස් අඩු වෙනවා. හැබැයි තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා බහැර ආත්ම දෘෂ්ටිය දැස ගන්නවා. බාහිර විතරක් බැලුවොත් පරසත්තනංවා පරපුග්ගලනංවා කියන තැන බැලුවොත් බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන කෙලෙස් අඩු වෙනවා. හැබැයි තමන් ඉන්නවා කියන කෙලෙස් දැස ගන්නවා. අජ්ජත් බහිද්ධාවා මේ දෙකම කලින් කලට මාරුවට කළ යුතුයි. තමන් කියන තැන රූපය ඇත්තක් දැකලා තමන් කියන හැඟීම කෙලෙසෙත් අඩු වෙනවා. අනිත් සත්‍ය පුද්ගලයෝ කියන තැන පිරිසෙන් දැකලා තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන කෙලෙසෙත් අඩු වෙනවා. ඒ නිසා අජ්ජත් බහිද්ධාවා මේ විදිහට නුවණින් බැලිය යුතුයි. නුවණින් බලන්න ඕනේ. එතකොට ආනාපාන සති කමඨහනකින් හිත වඩෙමින් ආනාපාන සති කමඨහනෙන් හිත වඩමින් තමන්ගේ අනිත් අයගේ රූප ටික ඇත්ත ඇති හැටි බලන්න ඕනේ. සතිපට්ඨානේ වඩන යෝගියා මේ කරන්නේ මොකක්ද කියන එක දන්නවා. ආනාපාන සති භාවනාවෙන් සමතයක් වෙන්නේ මේකෙන් කලේ මොකද්ද? මනසේ තියෙන ආශ්‍රවයන්ගේ වේගවත්කම, කෙලෙසුන්ගේ වේගවත්කම, නීවරණයන්ගේ වේගවත්කම අඩු කරනවා. සිත පැත්තේ තියෙන යමක් හම්බ වෙනකොට ස්කන්ධ ටික වහගෙන පතිත වෙන කෙලෙස්ය අඩු දුබල කරන එක සමතෙන් කරනවා. යට කොටස තමන්ගේ තනුන්ගේ කයයි කය අනුව බලන ඇතිවීම නැතිවීම එක කියලා විදර්ශනාවේ මිශ්‍ර කොටස මොකද්ද කරන්නේ? පවතින ස්කන්ධයන්ගේ සැබෑම ස්වභාවය පෙන්වනවා. විදර්ශනාවෙන් පෙන්වපු ස්කන්ධ ටිකේ දුක පිරිසිඳ දකිනවා. සමතකමඨහනෙන් අනුග්‍රහය දක්වලා විදර්ශනාවේ උපකාරිනුත් ලැබපු කෙලෙස් ටික ප්‍රහාණය වෙනවා. සමුදය ප්‍රහාණය වීමෙන් සමුදය දුරු වීමෙන් නිරෝධය සාක්ෂාත් වෙනවා. ඒ සඳහායි මේ සතිපට්ඨානය වැඩුවෙම දුක දැකලා දුක ඇති උනේ මේ කෙලෙසියයි කියලා දැකලා මේ කෙලෙසිය නැතිනොත් දුක නැති වෙනවා කියලා දැකලායි මේ ප්‍රතිපදාව පුරන්න ගත්තේ. ඒ කාරණාව සිද්ධ වෙන විදිහටයි කරගෙන යන්නේ. කරගෙන යනකොට චතුරාර්ය සත්‍යය සාක්ෂාත් වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ආනාපාන සති කමඨහනෙන් හිත වඩමින් ආනාපාන සති කමඨහනෙන් හිත වඩමින් තමන්ගේත් අනිත් අයගේත් රූප ටික විදර්ශනා කටයුතුයි. ඒ විදර්ශනාවද ස්වාමීන් වහන්සේ තව ටිකක් ඇත්තටම දියුණු වෙනකොට මුළු පටිච්චසමුපාදයක්ම සම්බන්ධ කරගෙන අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන් කියලා බලන්න ක්‍රමයක් තියෙනවා. හිත දියුණු වෙනකොට. නමුත් එහෙම අවශ්‍ය නැහැ. මේ ආසන්න හේතුයෙන් විතරයි අද අපි රූපය ඇතිවීම නැතිවීම බලන්නේ. ආහාරය නිසා මේ රූපය ඇති වෙනවා, ආහාරය නැති වෙනවා, නැති වෙනවා කියලා. ආහාරයට හේතුව මොකද්ද? තණ්හාව කියලා මේ වගේ අවිද්‍යාව දක්වාම පටිච්චසමුපාදේ යනවා. නමුත් මෙහෙම කෙටියෙන් ගත්තාම ඇති මොකද උත්තරේ තියෙනවා මේක දකින දර්ශනය අවිද්‍යා නිරෝධයටයි තියෙන්නේ කියන එකට. එතකොට ආනාපාන පබ්බය ගත්තාම සමත විදර්ශනා යුගනද්දවයි තියෙන්නේ. පස්සම් භයං කාය සංකාරං අස්සසිස්සාමිති සික්කති කියන තැන දක්වා සමතය නියෝජනය කරනවා. සමුදය ධම්මානු අජ්ජත්තං වා කායේ කායනුපස්සී විරති බහිද්ධාවා අජ්ජත්ත බහිද්ධාවා සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සී සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියපු ටිකෙන් විදර්ශනාව නියෝජනය වෙනවා. අත්ති කායෝතිවා කියනකොට සම්මත විදර්ශනා දෙකේ ප්‍රතිඵලය පෙන්වනවා. අත්ති කායෝතිවා පනස සතිපච්චුපටිත හෝති. මේ දෙක හරියට කළොත් Tamanට මෙන්න මේ නුවණ ඇවිල්ලා තියෙන්න ඕනේ. හරියට සතිපට්ඨානේ වඩනවා නම් හාමුදුරුවනේ මම ආනාපාන සතිය වැඩුවා. ස්කන්ධයන්ගේ උදේවැත් බැලුවා. දැන් මම මොකද්ද කරන්න ඕනේ කියලා අහන්න ඕනේ. හරියට කළා නම් ඒකේ ප්‍රතිඵලය හම්බ වෙනවා. මොකද්ද? සත්‍ය පුද්ගලේ නෝ කය පමණක් ඇත්තෙන 100 හොඳින් එළඹ. මෙහෙම ඉඳන් සත්‍ය පුද්ගලය ගැන හිතන්න බෑ යාට. මෙහෙම දකිද්දි දන්නව මොකද්ද? ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ චිත්‍රයේ තියෙන්නේ බිත්තියකුයි චිත්‍රයකුයි. ඒ ආරම්භය පුද්ගලයා කියනකම මට නම් ඇවිල්ලා තියෙන්නේ. රූපයේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොරයි කියන දර්ශනය යට තියෙනවා.
අත්ති කායෝතු අපන සතිපට්ඨපට්ඨ සත්‍ය පුද්ගල නෝ කය පමණක් ඇත. ඒ කයක් පේනවා, විත්තියන්දි චිත්‍රයක් පේනවා, රූපයක් පේනවා. ඒ කය ඒ රූපේ සත්‍ය පුද්ගලයෙක් නෝ එකක්. ඒ නිසා මමයි සත්‍ය පුද්ගලයෙක් ගැන හිතලා තියෙන්නේ. එහෙනම් මම්ම සත්‍ය පුද්ගලයෙක් ගැන හිතා සැප හෝ දුක් විඳිනවා නම් ඒක මගේ මනස පිළිබඳ වූවක්. ලෝකයේ කියන එක සත්‍ය පුද්ගල භාවයෙන් ශුන්‍යයි. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නිස්සිත නැහැ. රූප ලෝකේ දකින්නේ සත්‍ය පුද්ගලයන් ඉන්නවා කියලා තෘෂ්ණාවක් හෝ සත්‍ය ගැන තෘෂ්ණාවක් හෝ දෘෂ්ටියක් නැහැ රූප වල ඉන්නවා කියලා. නැචකින්ච ලෝකේ උපාදීයති. gadul වල සිමෙන්තියෙන් ගල රූපේ පුද්ගලයෙක් හැටියට ගන්නෙ නැහැ. ඒවම් පිබික්ඛවේ බික්ඛු කාය කායන පසිත මහන්නේ මෙන්න මෙහෙම කාය කායano බලන්න. කියනකොට ඇරලා පෙන්නනවා වගේ එකක්. මේ සතිපට්ඨානය කියන එකම තමන්ගේ ජීවිතෙන්ම දැක කරන්න පුළුවන්. මෙහෙ එන්න මෙහෙ ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන්. මේ ජීවිතයේදීම තමන්ගේ ඇස් ඉදිරිපිට විවර කරලා පෙන්වන්න පුළුවන් දර්ශනයක්. කිසිදු ප්‍රාර්ථනාවක් ඕනේ හරියටම කරනවා නම් කරන යෝගියටයි තේරෙන්නේ මම වඩන ක්‍රමය හරි. සතිපට්ඨානේ හරි. මේ පිළේ පෙන්නලා තියෙන උත්තර ටික හරියට එනවා මගේ මනස ගැලපිලා. මගේ ආශ්‍රව ගෙවෙනවා. gadul වල සිමෙන්තියෙන් හදපු බිත්තියක් දිහා බලාගෙන පුද්ගලයෙක් ගැන දුක් විඳින්න තරම් මම මෝඩ නෑ දැන් කියලා Tamanට තේරෙනවා. ඒ වගේ කුණප කොටස් ටිකකින් හැදුණු රූප මිටිය දිහා බලාගෙන කෙනෙක් කියලා දුක් විඳින්න තරම් මම මෝඩ නෑ කියලා එයාට තේරෙනවා. gadul වල සිමෙන්තියෙන් කළ චිත්‍රය බලාගෙන පුද්ගලයෙක් කියලා අඬන විලාප දෙන ලෝකේ පේනවා. මෝඩකමට දුක් විඳින ලෝකේ. ඒ වගේ කුණප කොටස් ටික හැදුණු රූප මිටිය කෙනෙක් කියන අදහස තමන්ගේ සිතේ උපදවාගෙන තමන්ගේ සිතේ උපන්න කෙලෙසේට දුක් විඳින ලෝකයක් එයා දකිනවා. සතිපට්ඨාන කියන එක එයාගේ හිත පිරිසුදු කරනවා. මේ රූපය කෙනෙක් පුද්ගලයෙක් කියලා ලෝකයා අඬන විලාප දෙනවා නම් ඒ ශෝක පරිදේවයෙන් එයාගේ මනස මිදෙනවා. කෙනෙක් ඇඟේ හැප්පීම නිසා හෝ කෙනෙක් ගැන හිතීම නිසා එන දුක් දෝමනස්යන්ගෙන් එයාගේ මනස මිදෙනවා. මේ රූපේ නිශ්චිත නොවි උපාදානයන්ගෙන් මිදිලා පවතින මාර්ගයට උපදිනවා. ඒක නොයලි නොගට ඉන්න පුළුවන් තැනකට එනවා. ප්‍රත්‍යයෙන් සකස් නොකල අසංක ධාතු ස්පර්ශ කරන්න පුළුවන් තැනකට මනස ගෙනෙනවා. කායගත සතිය එක කමඨහනක් වඩන දේ තුල මේ සියල්ල නිර්මාණය වෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් සතිපට්ඨානේ වැරදුනොත් නිවන වැරදුනා වෙනවා. සතිපට්ඨානේ හරි ගියොත් නිවන හරි ගියා වෙනවා. අපි ඇත්තටම බුදුදහමේ යථාර්ථයේ යම් යම් තැන්වල අර්ථ අපි වැරදිලා තියෙනවා. ඒ වැරදීම එක තැනක වැරදීමකින් තියෙන්නේ මේ ඔක්කොම තැන්වල වැරද්ද. මම පස්සේ ටිකක් කතා කරන්න බලන්නම්. අපි ඔය සමුදය ධම්මානුපස්සී අජ්ජත්තං වා බහිද්ධාවා අජ්ජත්ත බහිද්ධාවා කියන එක උඩ කොටසට ගලප ගන්නවා, උඩ කොටස යට කොටසට ගැට ගහ ගන්නවා. ඊගාවට සමතකම මේකේ මෙහෙම බලන්නේ ඇයි කියන කාරණාව අපි බලන්නේ. ආනාපාන සතියෙන් කරන කෘත්‍ය මොකද්ද? වැඩේ මොකද්ද? මේ විදිහට රූපේ ගැන බලන්නේ ඇයි? එහෙම බැලුවාම බලනකොට වෙන වාසිය මොකද්ද? නොබිලුත් වෙන අවාසිය මොකද්ද කියලා ඔය අපි කතා කරපු ටික කතා කරගන්නේ. අපි දන්නේ. ඔහෙ කරනවා. මගෙන් ඇහුවොත් භාවනාව ආනාපාන සතිය වඩන්න. උදේවැයටත් මම මොකක් හරි කරනවා. කියලා දෙන්න මම කියලා දෙන්නෙත් නෑ මේක කරන්නේ මේකටයි කියලා කරන කෙනා කරන්නෙත් නෑ මේක දැනගෙන. ටික කලක් කළා මේක කළා හාමුදුරනේ දැන් ඊට පස්සේ මොකද්ද කරන්නේ? අර යකාගෙන් වැඩ ගන්නවා වගේ වැඩ දීලා ඉවරයක් නෑ වගේ කමටහන් දීලා ඉවරයක් නෑ. ඇයි? කියන එක දවසකින් කළා ඉවරයි. හැබැයි රහත් වෙලත් නෑ ආශ්‍රයක් ඡේ වෙලත් නෑ. හොඳට භවනා කරන පුද්ගලෙක් නිර්මාණය වෙනවා. ඉතින් හාමුදුරුවන්ට වෙනවා අලුතෙන් කමටහන් හොයන්න. ඇයි දැන් දෙනෙක් ඉවර වෙනවනේ. නමුත් එක කමඨහනක් ඇති ස්වාමීන් වහන්සේ ආශ්‍රයෙන් ක්ෂේ වෙන්න මේ කායගත සතිය වැඩුවොත් රූපේ පිරිසින් දකිනවා. රූපේ පිරිසින් දැක්කොත් කබලෙන් ආහාර පිරිසින් දකිනවා. කබලෙන් ආහාර පිරිසින් දැක්කොත් රූපේ පිරිසින් දකිනවා.
කබලින්කාහාරය පිරිසෙන් දැක්කොත් යම් සංයෝජනයකින් බඳුණු පුද්ගලයා මේ ලෝකෙට එයිද ඒ සංයෝජනය යටිතුරු වෙන්නේ. ඒ කියන්නේ රූපය පිරිසෙන් දැකීමෙන් කායගත සතියෙන් අනාගාමී ඵලයටපත් වෙන්න පුළුවන්. අනිත් වේදනා චිත්ත ධම්ම කියන ටිකෙන් ගෙවෙන කෙලෙසිය නෙමෙයි ඇත්තටම බලවත්ම ගෙවෙන කෙලෙසිය කායගත සතිය. දුක්ඛ භූමියෙන් ඉක්මවා ගන්න තියෙන කායගත සතිය. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කායගත සතිය දැන නොගන්නේ නිවන දැන නොගන්නේ වෙයි. කායගත සතිය නොවලඳන්නේ නිවන නොවලඳන්නේ වෙයි. කායගත සතිය නොවඩන්නේ නිවන නොවඩන්නේ වෙයි. කායගත සතිය අවබෝධ කර නොගන්නේ නිවන අවබෝධ කර නොගන්නේ සූත්‍ර 20 ගානක් tie සංයුත්ත නිකායේ. කායගත සතිය මුල් කරගෙන ওই ටික බලන්න. මොකද නැවත නැවත අවධාරණය කරනවා. ඉතින් ආනාපාන පබ්බේ මම කතා කරපු ටික ස්වාමීන් වහන්සේලා හොඳට මතක තබා ගන්න. ඇත්තටම ප්‍රායෝගික ජීවිතේ එක දවසක් ඔය මං කියපු විදිහට කළා බලන්න අප්‍රමාදීව මේ කමඨහනේ මේ අර්ථය අරගෙන ඔය විදිහටම දක්ෂව උපමා උපමේය දෙදී මෙනෙහි කරමින් ඔය කියපු විදිහට සති නිමිත්තක හිත තියාගෙන සමත විදර්ශනා යුගනද්ද ආනාපබ්බය මුල් වෙලා කරන්න ස්වාමීන් වහන්සේලා තේරි ජීවිතේ පුදුම වෙනසක් එක දවසකට බොහෝ කොට කිරුවොත් කවර කතාවද. ඒ නිසා මේක ස්වාමීන් වහන්සේ සම්දිත්තිකයි අකාලිකයි ඒපසිකයි ඕපනායිකයි කියලා තමා විසින් තමන් තුළ උපදවාගත යුතුයි කියන ಗುಣ ටිකක් දී මේ ධර්මයේ. ඒ ಗುಣ ටික ඇඟට දැනෙනවා ස්වාමීන් වහන්සේ. හරියට මේක කළොත්. ඒ නිසා මේ ධර්මය ගැන විශ්වාසයක් නේ ප්‍රත්‍යක්ෂයක් ඇති කරගන්න ජීවිතය තුළින් අපි ලැබපු ජීවිතයේ හිස් වෙන්නේ වෙලාව ඉක්මන නිසා මම දැන් නතර කරන්නම්. අපි දානෙන් පස්සේ එකට විතර ඒකෙන් ඉතුරු ටික කතා කරමු. ත්වන් සරණයි.